බලන්න හිතන්න. අනේ මට හිතා ගන්න බෑ. එළි වෙනකන් හිතුවත් ඔයාට හිතන්න බෑ මැටිල්ඩා. ඔන්න බලන්න. අනේ මේ වෙඩින් කාඩ් එකක් නේ. ඕකද මේ වෙච්ච වාසිය? කියවලා බලන්නකෝ. මොනවා? ඇමතිතුමා? ඔව්. ගෙදරටම එන්න කියලා ඉන්විටේෂන් එක. තවුන්ග කයිනවද? සුද. ඇමතිතුමාගේ පාටි එකට ඔය හැමෝටම එන්න කියනවාද? අරත් ගෙදරට. මුළු කන්තෝරුවන්ම සීසීටයි මටයි විතරයි කියලා තියෙනවා. අනිත් තුන් පිපිරෙනවා. කොහමද? ඔයා මට නොසලකුවට ඇමතිතුමා මට සලකනවා. සිරි. අපි කොහමද සිරියෝ වට යන්නේ? ඒ මොකද මැටිල්ඩා? මං හිතුවා ඔයා එකපයින්ම ලෑස්ති වෙයි කියලා. ලෑස්ති වෙන නම් බැරි ඇඳුම් තියෙනවනේ. ලෝකේ ප්‍රකට විශිෂ්ට ලේඛකයෙකු අතින් ලියවුණු එක්තරා කෙටි කතාවක නාට්‍යමය අංගයකින් තමයි අද අපි ජාතික පාසලට ඔබට ඉඩකඩ වෙන් කරන්නේ. ඔබ දන්නවා අද සිංහල භාෂාව හා සාහිත්‍ය 11 ශ්‍රේණිය වෙනුවෙනුයි ජාතික පාසල මේ උදෑසනම වෙන් වෙන්නේ. ඉතින් අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. අද මේ ජාතික පාසල තුළ අපි කතා බහ කරන්න යන්න සූදානම් වෙන මාතෘකාවට අදාළව මට හිතුණා මේ සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට සාහිත්‍යයක් හරියට දන්න මිනිස්සු කවදාවත් Tamanගේ ජීවිතයේ අභියෝග හමුවේ පරාජිතයෝ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අපි දන්නවා ඕනම අභියෝගයක් බාර ගන්න ලෑස්ති වෙලා තමයි ඔබ දැන් ඉන්නේ. 11 ශ්‍රේණියේ මේ දවස්වල ඉතින් ටිකක් අභියෝගාත්මක යුගයක් තමයි ඔබ පසු කරන්නේ. ඒ අභියෝගය බොහොම පහසුවෙන් ජය ගන්න ජාතික පාසලත් එක්ක එකතු වුණොත් ඔබට කොයිම වෙලාවකවත් අපහසු වෙන්නේ නැහැ. අද අපි කතා බහ කරන්න යන මාතෘකාව මොකක් වෙන්න පුළුවන්ද? ඉංගියක් ලැබුණානේ නේද? ඒ ගැන අපි හරියටම දැනගමු. අදත් වෙනද වගේම අපිත් එක්ක ඉන්නවා කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල අපේ ආචාර්යතුමන් විජේරත්න බණ්ඩාර ගුරුපියාණන්. අයිබෝන් සර්. අයිබෝන්. හොඳයි. බණ්ඩාර සර්ගෙන් මම කැමතියි මුලින්ම දැනගන්න අද අපි මේ කෙටි කතාව සම්බන්ධවනි වැඩියෙන් අවධානය යොමු කරන්නේ. මුලින්ම කෙටි කතාව කියන්නේ මොකක්ද කියලාම කතාව පටන් ගමු. ඔව්. කෙටි කතාවක් කියනකොට අපේ භාෂාව ප්‍රධාන වශයෙන් කොටස් වලට බෙදන්න පුළුවන්. ඒක ගද්‍ය භාෂාව, පද්‍ය භාෂාව කියලා ගන්න පුළුවන්. ඊට අමතරව චම්පුකාව්‍ය වෙනම තියෙනවා. අපි ගද්‍ය භාෂාව ගත්තොත් මේකේ නවකතා, කෙටි කතා කියලා කොටස් දෙකක් තියෙනවා. හැබැයි නවකතා සාහිත්‍යයයි කෙටි කතා සාහිත්‍යයයි බැලුවයින් පස්සේ කෙටි කතා සාහිත්‍ය බොහෝ දුරට විහිදිලා තියෙන විවිධාකාරයෙන්. මේ විවිධාකාරයෙන් බිහිවිච්ච කෙටි කතා සාහිත්‍ය පිළිබඳව අපි කතා කරොත් ඇත්තටම බැලුවොත් එහෙම කෙටි කතාව කියන එක අපිට එක එල්ලේ විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එක එක විචාරකයන් විවිධාකාරයෙන් මේක විග්‍රහාත්මකව කියනවා. එතකොට විදේශීය කෙටි කතා කරුවෙක් හැටියට අපි සලකන එඩ්ගා ඇලන් පෝ එයා ප්‍රකාශ කරන්නේ මේ කෙටි කතාවක් කියන්නේ කෙටි කතාව යනු කුමක්ද? එක හුස්මට පැවසීමට හෝ කියවීමට ඇති සංක්ෂිප්ත වෘතාන්තයක්. එතකොට මේ කතාව එක හුස්මට කියාගෙන යන්න පුළුවන් කියලා එඩ්ගා ඇලන් පෝගේ අදහස. ඒ වගේම ඇන්ටන් චෙකෝව් කියන්නේ ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන කලා මාධ්‍යයක්. ජීවිතය මලක් නම් ඒකේ පෙත්තක් ඇටියට. ඒ කියන්නේ තව ගොඩක් කොටස් තියෙනවා කියන එක තමයි මේ ප්‍රධාන විදේශීය විචාරකයෝ නිර්මාණකරුවෝ අපිට කෙටි කතාව හඳුන්වන්නේ. ඒ කියන්නේ බණ්ඩාර සර් මේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි එක තැනක් විතරක් අරගෙන ඒ දේ ඉස්මතු කරලා වැඩියෙන් කතා බහට ලක් කරලා සංක්ෂිප්ත කරලා දෙනවා. මේක තමයි කියන්නේ. එතකොට කෙටි කතාව කියනකොට මහා විශාල පරාසයක තියෙනවා.
ඒකෙන් පොඩි පෙත්තක්. ඒකයි එතන කිව්වේ. එහෙම නැත්නම් කියනවා එක හුස්මට කියාගෙන යන්න පුළුවන් කියලා. ඒක තුල තියෙන්නේ ඒ වගේ කෙටි අදහසක් වුණාට විෂයපතේ ඊටමත් ගැඹුරින් විග්‍රහ වෙනවා. ඊළඟට අපිට ගත්තකි මේ ඔක්කොම ඉන්නේ පිටරට පිරිසනේ. කොහොමද ලංකාවේ අපේ වියතුන් මොනවද කියලා? ඔව් අපේ වියතුනුත් මේ කෙටි කතාව ගැන විග්‍රහ කරනවා. එතෙන්දී බොහෝ කෙටි කතාකරුවන් අතර අපි කේ ජයතිලක ශූරීන්, දයසේන ගුණසේන ශූරීන් වගේ අය මේ කෙටි කතාව විග්‍රහ කරනකොට කියන්නේ කිසියම් සමාජ තත්ත්වයක බිඳු මාත්‍රයක් විදහපාන කෙටි කතාවක්. එතකොට බිඳු මාත්‍රයක් කිව්වයින් පස්සේ කියන්නේ ඊටාම ස්වල්පයක්. බිඳුවකමුත් මාත්‍රයක් කියන එකනේ. එතකොට ඒක අර විදේශීය නිර්මාණකරුවෝ හා සමානවම අදහසක් අපේ අය. ඊළඟට කියනවා කෙටි කතාව කියන්නේ ජීවිතේ සමීප රූපයක් කියලා. ජීවිතේ සමීප රූපයක්. එතකොට අපේ කෙටි කතාව දියමන්ති මාලය. දියමන්ති මාලය කෙටි කතාවේ නිර්මාණකරුවා හෙන්රි රෙනේ ඇල්බර්ට් ගීද මෝපසාන්. අපි බොහෝ විට මතකේ රැඳී තියෙන්නේ ගීද මෝපසාන් කියන නිර්මාණකරුවා ගැන. එතකොට මේ නිර්මාණකරුවා ගැන කියනකොට අපිට අදට අවුරුදු 171යි මාසයක් විතර ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ 1850 අගෝස්තු 5 ප්‍රංශයේදී තමයි මේ ගීද මෝපසාන් උපත ලැබුවේ. ඊළඟට 1869 දී නීති හදාරන්නට එයා යොමු වෙනවා. ඊට පස්සේ ඒ අතර ඒක නවත්තලා හමුදාවට බැඳෙනවා. හමුදාවට බැඳිලා ඊට පස්සේ 1871 71 දක්වා හමුදා සේවයේ ඉන්නවා. ඒ කාලය තුල හමුදා සේවයේ ඉඳලා 1871 දී පැරිසියට පැමිණ නෞකා දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවය කරනවා. දැන් මෙයාගේ සේවයන් එකින් එක වැඩි වෙනකොට මෙයාට ලැබෙන අත්දැකීම් බහුල වෙනවා. දැන් අපි මේ විදිහට බැලුවයින් පස්සේ මෙයාගේ ජීවිතේ අත්දැකීම් වලින් එක්ක අපි නාට්‍යයක්, කෙටි කතාවක්, නවකතාවක් කියනකොට අපිට බොහෝ විට අපිට සම්බන්ධයක් තියෙනවා වගේ හිතනවා නම් අපි ඒක වැළඳ ගන්නවා වැඩි. අපි දන්න මාටි වික්‍රමසිංහ මහත්තයා මේ තමන්ගේ නවකතා ලිව්වට පස්සේ ලියුම් ආවලු 100 ගාණක්. ඒ කියන්නේ මගේ ජීවිතේ අරවින්දගේ චරිතය ගැන එහෙම කියනකොට මගේ ජීවිතය ගැනද ලිව්වේ කියලා. එතකොට දැන් මෙයා වුණත් අපිට බැලුවයින් පස්සේ අත්දැකීම් ලැබපු කෙනෙක්. ඊළඟට 1878 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරු තනතුරක් ඔහුට ලැබෙනවා. එම වර්ෂයේම ප්‍රංශයේ පුවත්පත් කීපයකට පුවත්පත් කලාවේදිකු ලෙස ලිපි සපයනවා. අන්න එතනදී තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ අර බහුශ්‍රෘතභාවය. බොහෝ ඇසූ පුරියුතෙන් ඇති පුද්ගලයෙක් බවට ටිකින් ටික පත්වීමේ ගති ලක්ෂණ මේක තියෙනවා. ඉන් අනතුරු 1867 දී ඔහුට මුණ ගැහෙනවා ප්‍රංශයේ මහා ලේඛක ගුස්තාෆ් මෝප්සාන්ගේ ලේඛන දිවියේ උපදේශකයා විදියට. එතකොට උපදේශකයෙක් වෙනකොට ඔහු තුල තිබිය යුතු දැනුම, කුසලතා, ආකල්ප සියල්ල එයාගෙන් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ තමයි ඒ 1880 දී තෙල් බෝලය කෙටි කතා සංග්‍රහය පළ කරමින් කතා කලාවට පිවිසෙන්නේ. මෙහි බොහෝ වචන තියෙනවා බැලුවයින් පස්සේ මේ අපේ භාෂාවත් එක්ක බැලුවයින් පස්සේ අපි ඒකෙන් එකට සම්බන්ධතා මේ ප්‍රංශ වචන තමයි අපි බොහෝ විට භාවිතා කරන්නේ. ඒකෙන්ද 1880 කාව්‍ය සංග්‍රහයක් පළ කරනවා. මෙයා කෙටි කතා 300ක් පමණ. දැන් ඔතනදී අපේ ප්‍රශ්න පත්‍රයේ තුල අහන්න පුළුවන් කෙටි කතා සංග්‍රහයකයි කෙටි කතාවකයි තියෙන වෙනස. මතක තබා ගත යුතුයි කෙටි කතා සංග්‍රහයක් කියනකොට
කෙටි කතා කිහිපයක එකතුවක් තමයි කෙටි කතාවක් කියන්නේ. එතකොට ඒ කෙටි කතා සංග්‍රහයක්. සමහරට කෙටි කතා 10ක් 15ක් වෙන්න පුළුවන්. එකක් දෙකක් වෙන්න පුළුවන්. හැබැයි කෙටි කතාව කියන්නේ එකක්. එතනදී කෙටි කතා සංග්‍රහයක්. මෙයා කෙටි කතා 300ක් පළ කරා ලිව්වා. ඊට අමතරව නවකතා 6ක් වෙනත් ලේඛන රාශියක්ද පළ කර මොහොපසාන් ප්‍රංශයේ මහා ගත්කරුවෙක්. මේකේ අවසානයේ ප්‍රංශයේ හිටපු විශාලම ගත්කරුවා බවට පත් වෙන්නේ මේ ගීද මොහොපසාන්. 1890 දී සිපිලිස් නම් රෝගයට ගොදුරු වී පීඩා විඳිනවා. එයා රෝගී තත්ත්වයට පත් වෙනවා. ඉන් අනතුරුව එයා මේ තමන්ගේ ජීවිතය, ඒ කියන්නේ ජීවිත යථාර්ථය තමයි මෙතනින් අපිට පැහැදිලි කරන්න වෙන්නේ කෙටි කතාව තුල වුණත් කොච්චර දැනුම් රාශියක හැකියාව දක්ෂතාවයේ තිබුණත් ජීවිත යථාර්ථය මෙතනින් පෙන්눔 කරනවා. එයා තමන්ගේ ජීවිතේ නැති කරගන්න පවා ඒ අවස්ථාවේ උත්සාහ ගන්නවා. ඒක යන්නේ ගෙල කපාගෙන දිවි තොර කරගන්නට උත්සාහ කරනවා. ඒ සමහර විට ඒ පිළිබඳ වැඩි විග්‍රහයක් අපි ඔබට කියන්න යන්නේ. ඒ චරිතය තුල තිබිච්ච සාධනීය ගති ලක්ෂණ අපි ගත්තයින් පස්සේ ඒක ඊටාම අපිට සමාජයටත් වඩාත් වැදගත් වෙනවා. ඊට පස්සේ 1893 ජූලි 6 වෙනිදා ඔහු මෙලොවින් සමුගන්නවා මේ ඉතා ශ්‍රේෂ්ඨ විශිෂ්ට වූ ලේඛකයා. ඔව් බණ්ඩාර සර් දැන් ගීද මොහොපසාම් කියන්නේ කවුද? එතුමාගේ චරිතය කොයි වගේද? එතුමා කොයි ආකාරයටද සාහිත්‍යයට අවතීර්ණ වෙන්නේ? මේ හැම කාරණයක්ම කිව්වා. දැන් දියමන්ති මාලය කියන කෙටි කතාවත් එතුමා අතින් ලියවෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. හැබැයි මේක අපේ රටට සමීප කරන්න ඊට වඩා තවත් කෙනෙක් ක්‍රියාකාරී වෙනවා. කවුද මේ? ඔව් එතකොට අපේ භාෂාව දැන් සාහිත්‍ය ඕනෑම රටක අපේ රටේ සාහිත්‍ය වුණත් විදේශීය රටකට ගියයින් පස්සේ ඒ රටට පරිවර්තනය කරන්න ඕනේ. නැත්නම් අනුවර්තනය කරන්න ඕනේ. දැන් මෙතනදී මේ අපේ සාහිත්‍ය පරිවර්තකයා හැටියට කේ.ජී. කරුණාතිලක ශූරීන් නම් කරන්න පුළුවන්. එතකොට කේ.ජී. කරුණාතිලක ශූරීන් බැලුවයින් පස්සේ මේ ඔහු තුලත් තිබුණේ විදේශීය භාෂාවල ආభాෂය ලැබපු හැකියාව නිසා ඔහු බොහෝ ග්‍රන්ථ පරිවර්තනය කරන්නට යොමු වුණා. විශේෂයෙන්ම බැලුවොත් එහෙම දියමන්ති මාලය පරිවර්තනය කරනවා. දැන් එතනදී දියමන්ති මාලය හා වෙනස් ශ්‍රේෂ්ඨ ජගත් කෙටි කතා. එතනදී අර සමස්තය හැටියට ගත්තයින් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කෙටි කතාවල් වල පරිවර්තනයක් තමයි දියමන්ති මාලය හැටියට ගන්නේ. ඊට අමතරව අපි දන්නවා එතුමාගේ ඒ කියන්නේ කේ.ජී. කරුණාතිලක ශූරීන්ගේ පරිවර්තන කෘති හැටියට ගත්තකි හෙන්රි රයිඩර් නගාඩ්ගේ අයේෂා, එඩ්ගාර් රයිස් බාරෝස්ගේ විහිසුණු ටාසන් නොදැමුණු ටාසන්, ටාසන්ගේ පුත්‍රයා කියන කෘති අපිට පෙන්눔 කරන්න පුළුවන්. ඊළඟට අපේ රටේ වඩාත් ප්‍රචලිත වෙච්ච කෙටි කතා සංග්‍රහයක කෙටි කතාවක් තමයි බිංගේ සිරකරුවා. අපේ සමහර විට මේ ඔබත් මේකෙන් වෙන්න ඇති විභාගෙට ලියන්න ඇත්තේ මීට කලින් විෂය නිර්දේශයේ තිබුණේ බිංගේ සිරකරුවා. ඊළඟට අමතරව ෆෙඩරික් මැරියට්ගේ මාස්ටර් මන් රෙඩ් ඇලෙක්සැන්ඩර් ඩියුමාගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, ගීත මොහොපසාම්ගේ පියරේෂා ෂෝම්. මේ අපේ භාෂාවෙන් සාමාන්‍යයෙන් මේක ප්‍රංශ වචන වලින් තියෙන්නේ අපිට සුපුරුදු විදිහට අපි මේ වචන භාවිතා කරේ. මේ ඒ කෘතිවල මේ මුල් පිටු තමයි හෙන්රි ඩයි අයේෂා කෙටි කතාව, විහිසුණු ටාසන් මේ පරිවර්තනය කරපු කෙටි කතා සංග්‍රහය කතාව. ඊළඟට කේ කරුණාතිලක මහත්මයාගේම බිංගේ ඉසිරකරුවා කෘතිවල ඊට පස්සේ මාස්ටර්මන් රෙඩ්
කෘතිය ඊට අමතරව මොන්ත ක්‍රිස්තු සිටුවර මේක හරි අපේ රටේ ප්‍රචලිත කතා ප්‍රවෘත්තියකින් යුක්ත එකක්. එතකොට මෙන්න මේ විදිහේ ඊට අමතරව ගීත මොහොප්සන්ගේ පියරේසා ෂෝන් ඔක ෂේන් කියලත් අපි සමහර විට කියවෙනවා. මේ ෂේන් ෂෝන් කියන දෙකෙන්ම අපි භාවිතා කරන අවස්ථා තියෙනවා. අපි එහෙනම් දියමන්ති මාලය දැන් කෙටි කතාවට ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ කරුණාතිලක මහත්මයාගේ ඒ පරිවර්තන කෘතිය අතරේ තියෙන බොහොම විශිෂ්ට පරිවර්තන කෘතියක් විදිහට කොයි විදිහටද මේ ගීත මොහොප්සන් මේ දියමන්ති මාලයේ කෙටි කතාවට මොන වගේ අරමුණක්ද බණ්ඩාරස එකතු කරගෙන තියෙන්නේ? ඔව්. දැන් අපි හිතුවත් එහෙම මෙතන ප්‍රධාන චරිතය කාන්තා චරිතය. ඔබගේ තියෙනවා කාන්තා චරිතයක් හැටියට යම්කිසි බලාපොරොත්තුවක්. සාමාන්‍යයෙන් අපි සමස්ත සමාජයේ ගත්තයින් පස්සේ කාන්තා චරිතවල තියෙනවා වැඩි බලපෑමක්. ඒ කියන්නේ කාන්තා චරිතය කියන එක හැම වෙලාවෙම අපි මව දියණිය සහෝදරිය කියන චරිත හැටියට නෙවෙයි මෙතන මං විග්‍රහ කරන්නේ. සමස්තය හැටියට කාන්තා චරිත. කාන්තා චරිතයක් හැටියට ගත්තොත් එහෙම කාන්තා චරිතය හැම දෙයකටම ආශා කරනවා. බොහෝ විට ආශාවන් වැඩි. ඒ කියන්නේ කාන්තාව ආසයි පිරිමි ආස නැහැ කියන එක නෙවෙයි. මේක තුල පෙන්눔 කරන්නේ කාන්තා චරිත සිව්මැලි චරිත කියන හැඟීමනේ අපි ගාව තියෙන. ඒකෙන්ද බොහෝ විට ඉහළ මධ්‍යම පාන්තික චරිතයක් හැටියට ජීවත් වීම තමයි මේ චරිතයේ විශේෂ ලක්ෂණය. එතකොට මේ මධ්‍යම පාන්තික චරිතයක් ගත කරන මෙයා ඉහළ තලයකට ගමන් කිරීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ ප්‍රධාන චරිතය තමයි මේකේ මැටිල්ඩාගේ චරිතය. එතකොට මැටිල්ඩට අවශ්‍ය වෙනවා හැම අවස්ථාවකදීම ඒ කියන්නේ මේ මැටිල්ඩාගේ චරිතය තුල පෙන්눔 කරන්නට යන්නේ මැටිල්ඩා කියන්නේ මධ්‍යම පාන්තික චරිතයක්. හැබැයි ඉහළ ධනවත් පවුලක ජීවත් වන විදිහේ සිතුවිලි වලින් යුක්තයි. හැම වෙලාවෙම. එයා එක දැන් බලාපොරොත්තු වෙන සිතුවිලි බොහෝ ඉහළ තලයේ කියලා. ඒක සාමාන්‍යයෙන් අපි විවේචනාත්මක විචාරාත්මකව හිතුවොත් අපිට හිතන්න පුළුවන් ඒක අසාධාරණයි. නෑ. ඒ සමාජ තලයත් එක්ක ඒ විදිහට. කාන්තාවන් දෙදෙනෙක් මේ අපේ කෙටි කතාව තුලම තියෙනවා මේ කාන්තාවන් දෙදෙනෙක් ඉහළ ධනපති කාන්තාවක් සහ මුඩුක්කු පේලියක මුඩුක්කුවේ ඉන්න කාන්තාවක් හා දෙන්නේ පාරේ යනකොට කවුරුත් බලන්නේ නැහැ මේ මුඩුක්කුවේද මේ ඉහළ තලයේද කියලා. මේ කෙටි කතාව තුල ඔබ දැන් මේ වෙනකොට කියවලා තියෙන නිසා මේ කොටස් මතකයට හැඳෙනවා. හැබැයි දෙන්නම ලස්සන අනුව තමයි තීරණය වෙන්නේ. පාරේ යන හැටි, සුකුමලත්වය, ඔහුගේ හාවභාව ලීලාව ඒ සියල්ල තුලින් තමයි පෙන්눔 කරන්නේ. එතකොට මේ මැටිල්ඩාගේ චරිතය එයා විවාහ වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙක්. හැබැයි බලාපොරොත්තු වුණේ ඉහළ තලයේ කෙනෙක්. ඒ වුණාට එයාගේ දෛවයේ විසින් එයාට ලැබිච්ච දේ තමයි ලිපිකරුවෙක්. හැබැයි මේ ලිපිකරු චරිතය ගැනත් පොඩ්ඩක් විස්තර කරනවා පස්සේ මෙයා අර විවාහයේදී ඇතිවෙන එකතුවත් එක්ක බොහොම යහපත් චරිතයකින් හෙබි පුද්ගලෙක්. එතකොට අපිට අර විචාර ප්‍රශ්නකදී මැටිල්ඩාගේ චරිතය ඊළඟට ලොයිස මහත්මයාගේ චරිතය වෙන්වෙන් වශයෙන් විග්‍රහ කරන්නට වෙන්න පුළුවන් විචාරවලදී. එතකොට විචාර ප්‍රශ්නයක් ලියන අප තුල මේ චරිත දෙකම මේ අපි මතක තබා ගත යුතුයි 2016 මේ විෂය නිර්දේශය ආපු දවසේ සිට අවුරුද්දක් කර අවුරුද්දක්
මේකෙන් විචාරයක් තියෙනවාමයි ගිය අවුරුද්ද වෙනතුරු. ඒකෙන්ද මේකෙන් විචාරය කියන්නේ ලකුණු 15 හෝ 10 ස්ථීරවම ගන්න පුළුවන් දෙයක්. ඒකෙන්ද කෙටි කතාව මතක තියාගත්තොත් මේකේ තියෙන උද්ෘතයන් දෙක තුනක් මතක තියාගත්තොත් ලකුණු අඩුවීමක් නැහැ. මොකද ඔබ දැන් ගෙදෙට්ට වෙලා ඉන්නේ. මේ පොත කියවන්න පුළුවන්. පොතේ තියෙන කෙටි කතාව. ඊට අමතරව මේක තුළින් අපේ ජීවිත හදාගත යුතු ආකාරය කියනවා. ඒ හැම කෙනෙක්ම මේකේ සමහර වෙලාවට මේ චරිත ගැන කියනකොට අපිට අද වෙලා තියෙන සිදුවීම් මේකේ විග්‍රහ කරන්න පුළුවන්. ඇත්තටම පාඩම වෙන වෙනම ඔබට විග්‍රහ කරනකොට ඔබට දැනේවි. හැබැයි අපේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා එච්චර විග්‍රහ කිරීමක් කරන්නේ නැති වුණාට මේ චරිත අද අපි ගේ තුලට වෙලා ඉන්න චරිතත් හා සමානයි. හැම වෙලාවෙම මේක පරිසරය අපිට දබා දීපු දෙයක්. එතකොට මේ සාහිත්‍ය කියන්නේ අපි හැමදාම කියන වගේ ජීවිතය. එතකොට මෙතනදී ඒ ධනපති පන්තියේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ තමා ඉපදී ඇත්තේ සියලු සම්පත් හා සුඛ විහරණ ආස්වාදනය කිරීමට යන හැඟීම නිසා නිරන්තරයෙන් දුක් වේදනාවලට භාජනය වූවාය. අන්න මැටිල්ඩාගේ චරිතයේ දකින්න පුළුවන් එක්තරා පොඩි අඩුපහඩුවක් හැටියට අපිට පෙන්නුම් කරන්නට පුළුවන්. මොකද්ද මේ? අපිට මැටිල්ඩාගේ චරිතය දැන් බලන්න පුළුවන්. අයියෝ සිරි මොකද මැටිල්ඩා? මාළනේ මොනවා? බලන්න හැන්දකි. නෑ මං ඕකේ දැම්මේ නෑ. ගෙන් එළියට බහිනකොට මං කරත්ත ගාලා බලලා ආවේ. එතකොට මාළේ තිබුණා. අන්නු මානයක් නෑ. එහෙනම් අර මහපාරේ නටාගෙන ඉති වැටෙන්න. එතනදී දැන් බලන්න එයා බොහොම සතුටින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ රම්පොඤ්ඤ මහත්මයාගේ සංഭാෂණයට ගියා. ඒකෙදී උපරිම සතුටක් ලැබුවා. එළි වෙලා තමයි දැන් එන්නේ. මාතර වීදියේ දිගේ එනකොට නැව්වල කොඩි ලෙල දෙනවා. වාහනයක් නැහැ. පයින් එනවා. බොහොම දුෂ්කරව එන්නේ. එතකොට මෙයාගේ ස්වාමියා මොකද කරන්නේ? බ්ලැන්කට්ටුවකින් යාවට සීතලයි කියලා ආවරණය කරනවා. එහෙම ඇවිල්ලා එතනදී ඔබ දකින්න ඇති ඒ බ්ලැන්කට්ටුව ඉවත් කරනවත් එක්කම මාලේ නැති බව දකිනවා. ඒ හේතුව තමයි එයාටින් ඒක මොකක් හෝ වීමකින් නැතිවීම. එතනදී මේ ඔන්න මෙයාගේ ජීවිතේ දුක් වේදනාවන් ආරම්භය. දුක් වේදනාවන්ට භාජනය වෙන්න පටන් ගන්න අවස්ථාව. මෙයා මුල ඉඳන්ම හිතාගෙන හිටියේ සැප සම්පත් වලින්ම යුක්තව ඉන්නනේ. එහෙම ජීවිතයක් බොහෝ දුරට ගත කරන්න අපහසු වෙන්න පුළුවන්. ජීවිත යථාර්ථය කියන්නේ ඒකයි. දුක සැප දෙකම සමාන වෙන්න පුළුවන්. හැබැයි අපි කවදාවත් දුකට කැමති නැහැ. හැබැයි අපි සුඛෝභෝගී ජීවිතයක්ම තමයි ගන්නෙ. හැබැයි ඒකේ අවසානය දුකක්. ඒකනේ අටලෝ දහම කියන්නේ. මේ එතකොට ලෝ දහම කියන්නේ ඒකයි. මේ දහම කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. අපේ බෞද්ධ සාහිත්‍යයත් එක්ක විග්‍රහ කරන්නේ ඒ විදිහට. එතකොට අපි ගාව තියෙන තෘෂ්ණාව තමයි හැම කෙනෙක් ගාම. ඔබ මා ඇතුළු හැම කෙනෙක්ම සැප සම්පත් විඳින්න කැමති. අනේක තමයි. දැන් අපිට තියෙන සුළු දෙයකින් අපි සතුට වෙන්නේ නැහැ. වැඩි දේවල් වලට තමයි බලාපොරොත්තු ආසා කරන්නේ. එක ඇඳුමට පළඳනාවට සතුට වෙන්නේ නැහැ. කාන්තාවන් මාල වලලු වලට හරිම ආසයි. සමස්තයක් හැටියට ගත්තයින් පස්සේ කොච්චර තිබුණත් ලස්සන එකක් තියෙනවා දැක්කොත්
ඒ කෙරෙහි යොමු වීම අපේ කාන්තා චරිතවල ලක්ෂණය. මැටිල්ඩාගේ චරිතයත් ඒ වගේම තමයි. එයත් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ කොයි වගේද? විශාල මන්දිරයක, ඒ කියන්නේ අනර්ග කෞතුක වස්තුන්ගෙන් පිරුණු. අර අපි කියනවානේ ඇන්ටික් බඩු තියෙනවා කියලා. ඇන්ටික් බඩු එහෙම තියාගෙන බොහෝ විට පරණ බඩු භාණ්ඩයන්ගෙන් පිරිච්ච නිවසක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නම්බුකාර ජීවිතය. ඔව්. එතකොට ඒකෙන් හිතනවා අර සමාජයේ බලන දෘෂ්ටිය ගැන. මේක සමාජ තලයේ හැටි. ඊට පස්සේ ඊළඟට පුරාණ තිරරිදි. නිකන් ජනෙල් රෙද්දක් නෙවෙයි. බොහෝම අර සේදරෙදි. ඉහළ තලයේ රෙදි. රෙදි වලින් විචිත්‍ර වූ අතිවිශාල ශාලාද. අය පොඩි ගේක පොඩි කාමරයක ගැන කියවන චරිත නෙවෙයි මෙතන. ස්වරූපේ. එතකොට අපිට මේක තුල චිත්‍ර රූප මැවෙනවා. අපිට ඇත්තටම මේක තුල පැහැදිලිව පේනවනේ. අර එල්ලෙන පහන්, විශාල තිර, ඊළඟට අර බිත්තිවල ගහලා තියෙන මේ අභව්‍ය සත්තු, අශ්වය පියාඹනවා වගේව මේවා චිත්‍ර රූප මැවෙන කෙටි කතාව. එතකොට ප්‍රාර්ථනීය සිතින් ආශ්‍රය කිරීමට ආශාවක් සිටින චිරප්‍රසිද්ධ මිනිසුන්ගෙන් සැදුණු ඉතා විශිෂ්ට. එතකොට ඒ වගේ චරිත ඊළඟට මෙතනදි කියනවා එයා ඉන්න ඕනි හැටි කොහොමද? ඒකාලෝක කරලද ගිදි උදුනේ සුව පහස්. මේ අර වටේට ගින්දර දාගත්ත රස්නය අඩු කර සීතල අඩු කරගන්න මේ ප්‍රංශයේ ස්වරූපය විග්‍රහ කරන්නේ. ඊළඟට එයාට සේවය සපයන අය මොනවද? අර සරුවා ඇඳගත්ත ඉතින් අර චෙෆ්ලා වගේ ඉන්න අය බොහොම ලස්සනට එයා බලාපොරොත්තු වෙන ඒ වගේ ජීවිතයක්. ඒක තමයි මේ මැටිල්ඩාගේ චරිතය තුල තියෙන ලක්ෂණ. ඊළඟට අර නිහඬ නිශ්ශබ්ද අන්තර්ගර්භාගාර පිළිබඳ ඇසිතින් මේ වගේ මනක්කල්පිත දේවල් තමයි වැඩි වශයෙන් මෙයා බලාපොරොත්තු වෙන්නේ. හැම වෙලාවෙම හිතුවා. මේ හිතුවේ මොකද්ද? මට මේ වගේ දේවල් අවශ්‍යයි කියලා. ඊළඟට කියනවා අර කෞතුක වස්තුන්ගේ පිරිච්ච සූක්ෂම දේවල් මම අර කලිමුත් පොඩක් විස්තර කරා වගේ මේ ආශාවෙන් පිරිච්ච මිනිසුන්ගේ ඉතා විශ්වාසී මිතුරන් ස්වල්ප දෙනෙකුගේ. ඒ කියන්නේ අර ඔක්කොම මිනිස්සු ගොඩක් එක්ක ඉන්නත් කැමැත්තකුත් නෑ මේ චරිතය තුල. එයා බොහොම අර ඉහළ පැලැන්තිය නිරූපණය කරන්නේ. නිරූපණය නොකරට එයා බලාපොරොත්තු ඒක. මධ්‍යම පාන්තික කාන්තාවක් වුණාට මෙයා බලාපොරොත්තු වෙන්නේ ඉහළ ධනපති තලය හා සමානව. කරන ලද සුගන්ධවත් සුන්දර ආගාර සිතින් මවාගත ඒවා පිළිබඳ කල්පනාවෙන් මනෝලෝකවල මේවා පිළිබඳ කල්පනාවෙන් මනෝලෝකවල හිටියා. ඔතනදී මේ චරිත දෙකම පොඩක් මං ඔබ පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා විස්තර කරනවා තව චුට්ටක්. මෙයාගේ චරිතය ඔය වගේ වෙනකොට ස්වාමියා එහෙම නෙවෙයි. ස්වාමියා මොකද කරන්නේ? මේ Tamanගේ රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා ඔබට මතකයි මේ මේසේ වැහුම් අරිනකොට තියෙන මේ සුප් එක දිහා බලලා කියන්නේ කොහමද? හරි ෂෝක් සුප් එකක්. එතන ලද දෙයින් සතුටු වෙන චරිතයක් ඒ තුල පෙන්නනවා. මෙතන මනෝභාවයෙන් යුක්ත කාන්තා චරිතයක් පෙන්눔 කෙරෙනවා. මේ එතකොට දැන් නොලැබෙන දේවල් ගැන කල්පනා කරනකොට මිනිස්සු ජීවත් වෙන්නේ සතුටින් නෙවෙයි. අපි වුණත් අපේ ජීවිත කාලය තුල වුණත් ඔබගේ වුණත් වැඩි දේවල් හිතුවොත් එහෙම අපි සතුටක් ලබන්නේ නැහැ. අපි සතුටක් ලබන්න නම් අපිට ලැබෙන දේ තුලින් සන්තුෂ්ත වෙන්න ඕනේ. සතුට වෙන්න ඕනේ. දැන් මෙයා ඉන්නේ ඒව නොලැබීම පිළිබඳව කලකිරුණු සිටි. ඊළඟට ඇයට තමා ගාව තියෙන දේවල් අඩු පහත් කොට සලකනවා. ඒ වගේම ඇය සතු නොවන දේ ගැන සිතා දුම්නස් වෙයි. තව එයාට මේවා තිබුණා නම් කියා ඒ ගැන හිතනවා. බලන්න අර සමස්ත කාන්තා චරිතයක්
කතුවරයා කොච්චර සාර්ථකව පෙන්눔 කරනවද. දැන් අපිට මේක කියනකොට හිතෙනවනේ අපේ සමස්ත සමාජයේම මේ වගේ තමයි. ගීත මෝපසාන් ප්‍රංශේ වුණත් ශ්‍රී ලංකාවෙත් මෙහෙම්ම තමයි. එතකොට අපි ගාව තියෙන සුවිශේෂී බව ඔන්නෝක තමයි කෙටි කතාවක සාර්ථකත්වය. ඒගොල්ලෝ අපි ඔක්කොම එක හා සමාන. තමා සතු දේ පහත් කොට සලකයි. ඈ සතු නොවන දේ ගැන සිතා දුම්නස්සේ. තමන්ට නොලැබෙන දෙයක් ගැන දුම්නසටපත් වෙනවා. කනගාටුවටපත් වෙනවා. ඊළඟට ව්‍යසනයේ මේකේ අවසානය තමයි තමත් ව්‍යසනයකටපත් වෙනවා. අනිත් අයවත් තමන්ගේ ස්වාමියාත් අනිත් අයත් ව්‍යසනයකටපත් වෙනවා. කතාව තුළ ඒ වගේ ස්වරූපයක්නේ අපි දකින්නේ. ඊළඟට මේ අවසානයේ සමස්තයක් හැටියට අරගෙන ජීවිතේ සිද්ධ වෙනවා යථාර්ථයට මුහුණ දෙන්න. යථාර්ථයට මුහුණ දෙන්න. අපි මේ සමාජය තුළ මොන විදිහට ජීවිතය ගත කළත් ජීවිත යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. මැටිල්ඩාටත් සිද්ධ වෙන්නේ ජීවිත යථාර්ථයට මුහුණ දෙන්න. එතනදී ඔන්න එයා දුකට පත්වන අවස්ථාවන් පිළිබඳව විග්‍රහ කරනවා. ගෙදර දොරක පාත්නා බර වැඩ කටයුතු ගැනද මුළුතැන්ගේක පීඩාකාරී වෙහෙසකර වැඩපළ ගැනද ඇය තුළ ආබෝධයක් ඇති වූය. මෙච්චර කල් පිළිබඳව එයාට නොතිබුණු දේවල් එයාගේ සිත තුළ ඇති වෙනවා. ඊළඟට ඇය තෙල් සහිත හැලිවලන් එතකොට අර ඉවුම් පියුම් කරපු හැලිවලන් වෙනත් මැටි බඳුන් පිගන් කෝප්ප දීසි පීරිසි අර ලස්සනට තියෙන රෝස පාට කාන්තා අතක නියපොතු ගෙවී යනකම් කාටවත් මේක පවරන්න පුළුවන් කමක් නැහැ. වැඩට කවුරුත් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙයා බොහොම අසරණ වෙලා මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ ස්වාමියායි දෙන්න ගිය ප්‍රිය සම්භාෂණයේදී යාළුවාගෙන් ඉල්ලගත්ත දියමන්ති මාලය නැති වෙලා. අන්න දැන් ඒකේ ප්‍රතිඵලය තමයි ජීවිත යථාර්ථය. ජීවිත යථාර්ථය කියන්නේ දැන් එයාට සිද්ධ වෙලා තියෙන මේ විදිහට කාලය ගත කරන්නේ. සාම්ප්‍රදායික ගෘහණියක්. ඔව් සාම්ප්‍රදායික ගෘහණියක් බවට පත් වෙනවා. එතනදී අපිට තව ටිකක් කතුවරයා විග්‍රහ කරන කොහොමද? කිලිට රෙදි පෙරදි කමීස හා වෙනත් ඇඳුම් පැළඳුම් සේදු ඒවා වැලක වැනුවායි. ඔතනදී අපිට හිතන දෙයක් තමයි මෙච්චර දවස් රෙදි වැනුවේ නැද්ද කියලා හිතන. නෑ. එතකොට සමහර විට වොෂින් මැෂින් එකක් තියෙන්න පුළුවන්. ඒවටත් යන වියදම් අඩු කරා. අපි දන්නවා පැංකු 5ක් 2ක් පැන්ස 2ක් එකතු කරගන්න පුදුම විදිය දුකක් ඉඳලා මේ මාලේ ණය ගෙවන්න. දැන් තාම මාලේ නැති වෙච්ච බව පැහැදිලි කරේ නැහැ අයිතිකාරයාට. ඒකෙන්ද මොකද කරන්නේ? මේ මාලය අරන් දෙන්න ඕනි. ඒකට සල්ලි එකතු කිරීම තමයි මේ වෙන්නේ. මේ සිදුවීම් ඒකේ ප්‍රතිඵලයක්. ඊළඟට උදේම කසල කූඩේ පහළ වීතියට ගෙනෙන අතරමඟදී තරප්පු පෙළේ සෑම තැනකම නතර වී හටි ඇරියාය. ආන්න අර මෙච්චර සුඛෝභෝගී ජීවිතයක් කල්පනා කරපු ඇය දැන් රෙදි බාල්දි අරගෙන යනවා, වතුර අරගෙන යනවා, තරප්පුවේ නවතිනවා. මේකදී ඕගොල්ලෝ මතක ඇති අර කුඩා කවුළුව. ඒ කියන්නේ අර ඔවුන්ගේ ගෙදරත් කුඩා කවුළුවකින් එයා ලෝකේ දිහා බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ගෙදර වැඩට ආපු කුඩා ළමයා පවා නවත්තනවා. මොකද එයාට වියදම් කිරීම, එයාට මේ වේතනයක් වැටුපක් ගෙවීම පවා අකමැති නිසා. ඊළඟට ඇයගේ සිහිනවල නිරර්ථක භාව කතුවරයා පාඨකයා ඉදිරිපත් කරන්නේ. අන්න එතකොට තමයි පෙන්눔 කරන්නේ නිරර්ථක භාවය. ඒක කතුවරයා නැත්නම් ගීත මෝපසාන් ඉදිරිපත් කරන්නේ හාස්‍යත් උපහාසයක්. ඇයි මම මහා ඉහළ තලයේ කෙනෙක් හැටියට පෙන්වන්නට ගියාම ඒක අපහසුයි. ඊට පස්සේ වුණේ මොකද? එයාගේ චරිතය පිළිබඳ හාස්‍ය උපහාසයෙන් යුක්තව
කටයුතු කරනවා. ව්‍යාජ ජීවිත නඩත්තු කරන එක ටිකක් අමාරුයි. අමාරු වෙනවා. එතකොට මෙන්න මේ වගේ චරිතයක් පිළිබඳව තමයි මැටිල්ඩාගේ චරිතය විස්තර කරන්නේ. එතකොට මැටිල්ඩාගේ චරිතය මෙච්චර දුක්ඛිතභාවයට පත් උනේ අර එයා ඉල්ලන් ගිය දියමන්ති මාලයේ අස්ථානගත නැතිවීම නිසා. එක පැත්තකින් අපිට මෙතන නොකියවන දෙයක්ත් තියෙනවා. අර පරිස්සම පිළිබඳව පොඩි අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක තව කෙනෙක්ගෙන් ඉල්ලගත්ත නිසා ටිකක් වැඩි පරිස්සම් කරන්න ඕනි කියලා සිතවිල්ලක් එයා තුළ තියෙන්න ඕන. එයාට අර ප්‍රිය සම්භාෂණේ මේ නැටුම් නටන විට අර මේ ඒ සියල්ල අමතක වෙනවා. ඒ අවසාන ඵලය තමයි මෙච්චර තත්ත්වයකට පත් වෙන උපහාසයෙන් යුතුව තමයි එතනදී මැටිල්ඩාගේ චරිතය විග්‍රහ කරන්නේ. ඊළඟට අපිට ඔන්න සැමියාගේ චරිතය. ඔව්. ස්වාමියාගේ චරිතය පිළිබඳව විස්තරයක් කරන්න වෙනවා. එතකොට ස්වාමියාගේ චරිතය තමයි ලොයිසර් චරිතය. එයා මධ්‍යම පාන්තික ලිපිකරුවෙක්. පාඩම ආරම්භයේදීම කියනවා තරම දැන ජීවිතේ අන්න තමාගේ ස්වරූපය තමා දැනගෙන ජීවත් වෙන චරිතයක්. ඊළඟට මේ ස්වාමියා බිරිඳට අතිශයින්ම සෙනෙහස දක්වන්නේ. ඊළඟට බිරිඳගේ ස්වභාවය අවබෝධ කරගත් ඔහු ප්‍රභූ පන්තියේ පියසාදයකට ඇය රැගෙන යන්නට වෑයම් කරා. මේ ලොයිසර් මහත්මයාගේ බලාපොරොත්තුව තමයි මේක. මොකටද? ප්‍රිය සම්භාෂණයට එක්ක යන්න. ඒක නිසා තමයි අර අධ්‍යාපන අමාත්‍යවරයාගේ ආරාධනා පත්‍රය බොහොම අමාරුවෙන් ගත්තා කියලා කියන්නේ. ඒ ගත්තේ මටයි සීසිටයි විතරයි දුන්නේ කියලා. ඒ ගත්තේ මොකද? එයාට යෑමේ චේතනාවෙන් නෙවෙයි බිරිඳ සතුටු කිරීමේ චේතනාවෙන්. ලොයිසර් චරිතය ඇත්තටම ධනාත්මක චරිතයක්. ඊළඟට ඇඳුම් මිලදී ගැනීම තමයි අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් පරිත්‍යාග කරා. එයා ශීත ඍතුවේදී වටුවන් වෙඩි තැබීම සඳහා තුවක්කුවක් ගන්නට එකතු කරපු පැංකු ටික තමයි ඇඳුමට පවා දෙන්නේ. ඇඳුමට පවා දෙන්නේ. හොඳයි. අපිට බලන්න පුළුවන් මේ දියමන්තිමාලය කතාවේ තවත් කොටසක්. හොඳයි. දියමන්තිමාලය මේ ඒ නාට්‍ය අපි බල හිටියේ මේ ලොයිසල්ගේ චරිතය තමයි ඒ අපිට දකින්න ලැබුණේ. අපි ලොයිසල්ගේ චරිතය එහෙම නැත්නම් ස්වාමියාගේ චරිතය තමයි දැන් විග්‍රහ කර කර හිටියේ. එතකොට දැන් මාලේ නැති වෙලා එන ස්වරූපය ඊට පස්සේ ලොයිසල්ගේ චරිතය ගැන විග්‍රහ කරා. මේ ලොයිසල් කියන්නේ කොච්චර යහපත් ගති ගුණ වලින් යුක්ත කෙනෙක්ද කියලා පැහැදිලි වුණා. එතකොට මේ බිරිඳට දක්වන සෙනෙහස ගැන කිව්වා. ඊළඟට තමන් එකතු කරගත්ත මුදල පවා පරිත්‍යාග කිරීමට තරම් ඔහු කාරුණික වුණා. බිරිඳට ආදරේ ඒ තරම්. ඒ තරම් බිරිඳට ආදරේ. ඇත්තටම. ඊළඟට සාදී සතුටු වෙද්දී අර වෙනත් අයත් එක්ක බොහොම හොඳින් නැටුම් ගැයුම් කරනකොට මේගොල්ලෝ පැත්තකට ගිහිල්ලා නිදිය ගත්තා. මේ ලොයිසර් මහත්මයා. එයාට ඕනි හැටිය ඒ සතුට මුක්ති විඳීමට ඉඩ දීලා. ඊට පස්සේ දැන් යන්නේ කියපු අවස්ථාවේදී කවුද ඉස්සෙල්ලාම මේ ස්වාමියා තමයි ගෙන්නේ. ඇයි ඔයාගේ යාළුවා පොරස්ටිය මැතිනිය ගාවට ගිහිල්ලා ඉල්ල ගන්නකො ඕනිම දෙයක් කියලා කියනවා. ඊට පස්සේ බිරිඳ ආභරණ ලබා ගැනීම මිතුරිය වෙත යවන්නේත් මේ ලොයිසර් මහත්මයා. අර මාලේ නැති කරගත්ත කිව්ව හැටිය සමස්තය අපි මොකක් කර නැති වුණා කිව්වොත් අපි ඉතින් අර අපි කියනවානේ යක්ෂාරූඪ වෙනවා කියලා. මෙයා එහෙම වුණේ නැහැ. ඇත්තටම බොහෝම සාවධානව වචනිකින් කතා කරේ නැහැ. එයා උදේ ඒක හොයන්න යනවා. එච්චර මහන්සි වෙලා ඇවිල්ලා උදේ රැකියාවටත් යන්න ඕනි. ඒ අතර ආපහු
පයින්ම යනවා. මේ උත්සාහ දරන්නේ අර නැති වෙච්ච මාලය හොයන්ට. ඊට පස්සේ මාලය මිලට ගැනීමට ණයට ගත් මුදල් පියවීමට ඇති දුෂ්කර කටුක ජීවිත රටාව උපේක්ෂාවයි. එතනදී තමයි උපේක්ෂා සහගතව එයා ජීවිත කටුක ජීවිතයට පත් වුණත් එයා උපේක්ෂාවෙන් රෑ උදේ ඉඳන් හවස වෙනකන් සේවය කරන ඊළඟට කඩවල් වල ලිපිකරු සේවයට යනවා ගිණුම් හදන්නට යනවා හැම අතින්ම පුළුවන් විදිහට ප්‍රැංකු එක හරි එකතු කරා මේ මාලේ. දැන් එතනදී බිරිඳට දෝෂාරෝපණය කරේ නැහැ. ඒකයි ලොයිස මහත්මයාගේ චරිතය ඊටාම යහපත් චරිතයක් හැටියට අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ චරිත තුල ලොයිස චරිතය කියන්නේ සුවිශේෂ චරිතයක්. සුවිශේෂ චරිතයක්. එතකොට අන්ත දෙකක ගමන් කරන චරිත දෙකක් ගැන තමයි අපි මෙච්චරලා පැහැදිලි කරේ. එක පැත්තක් තමයි ලැබෙන දේෙන් සතුටු වෙන චරිතයක්. අනිත් චරිතය තමයි සියල්ල මට ලැබිය යුතුයි කියන චරිතයක්. මේ දෙක අතර ගැටුම තමයි දීවන්තිමාලේ එක් කොටසකින් අපි විග්‍රහ කරේ. ඊළඟට අපි මේකේ භාෂාව ගැනත් කියන්න ඕනේ. භාෂාව දැන් එක කොටසක් දැන් ਵਿਚාරයකට එකතු වෙන විදිහට අපි මේක සකස් කරේ. දැන් භාෂාව ගැනත් අහනවනේ. සමහර වෙලාවට භාෂා ශෛලීන් අහනවා. ඊළඟට මෙතනදී අහනවා දැන් ප්‍රශස්ත භාෂාවක්. ස්ත්‍රීන් සම්බන්ධයෙන් පුරාණ සේද තිරරෙදි වලින් ලල්ලනෝපචාරී සංලාපයන් මෙසේ සෑම දෙනෙක් තුළම තියෙන ස්වරූපයන් බලන්න. එතනදී ස්ත්‍රීන් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම කුලය වෙනුවට පන්තිය වෙනුවට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූ සපුව. එතකොට එතනදී ඔවුන්ගේ චමත්කාරය, හාවභාව ලීලාව, ලාලිත්‍ය ඒව තමයි විස්තර කරන්නේ. ඊළඟට කියනවා ඔවුන් සත් සහජ සුකමලත්වය. කාන්තාව සහජයෙන්ම සුකමලයිනේ. ඒ කියන්නේ සමහර බර වැඩ කරන්න බෑ කියන. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒ විදිහට. ඒ වුණාට ඇත්තටම එහෙම නෙවෙයි. ඇත්තටම දිරිය කාන්තාව ඔය හැම දෙයක්ම කරනවා. අපි හිතන්නේ කාන්තාවට සියල්ල කළ නොහැක කියලා. එහෙම නෙවෙයි. මෙතනදී මේ සුකමලත්වයෙන් යුක්ත කාන්තාවක් කියන එක සමස්ත ලෝකයේම විශ්වාස කරන එකක්. ඊළඟට කියනවා පහළවන සිත් සතන් ඇදබෙද ගැනීම සහ කාන්තාවකගේ සිත් සතන් ඇදබෙද ප්‍රියමනාප භාවය. කාන්තාවක් දැක්කයින් පස්සේ ප්‍රියමනාප භාවයක් තියෙනවානේ. ඊළඟට ඔවුන්ගේ කතා ශෛලිය. ඒ කියන්නේ කතා කරන චතුරත්වය ඒ හැම එකක් නිසාම මුඩුක්වේ වසන තරුණියත් ඊටාම උසස් ආර්යාව දෙක් දෙනා ආන්න ඒ දෙදෙනා වෙන් කරගන්නේ ඒ විදියට. එතකොට ආර්යාවයි උසස්ම තරුණියත් මේ මුඩුක්වේ වසන කාන්තාවක් දෙන්නා ඒ ඔවුන්ගේ ස්වරූපය අනුව නැතුව මේ සමාජ තලය අනුව නෙවෙයි ඔවුන් විස්තර කරන්නේ. බලන්න පුරාණ සේදරෙදි තිරවලින් විචිත්‍ර අතිවිචාර ශාලා සෑම ගැහණියක්ම ඊර්ෂ්‍යා පරිවසවොත් ප්‍රාර්ථනීය වූ සිතින් ආශ්‍රය කිරීමට ආශාවෙන් සිටින චිරප්‍රසිද්ධ මිනිසුන්ගේ සැදුණු ඉතා විශ්වාසී මිතුරන් ස්වල්ප දෙනෙකුගේ ප්‍රිය සමාගමේ. එයා ආශ්‍රය කරන්න කැමති බොහෝ සමස්ත සමාජය නෙවෙයි. 10 දෙනෙක් 15 දෙනෙක් එක්ක විතරයි. ඒත් ඉහළ තලයේ අය. ඒ කාන්තා චරිතවල හැටි. හැම කාන්තා චරිතයක්ම දැන් පාරදින් දැක්කත් ඉතින් අපිත් එක්ක හැම එක්කෙනෙක්ම hina වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉනවා නැන්ට බලාගෙන යනවා. කවදාවත් දැක්කේ නැතුණත් තරහින් වගේ යන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි කාන්තා චරිතවල ස්වරූපය. එහෙම නෙවෙයි. දැන් මෙතනදී එයා සිතින් මවාගත්ත සාමාන්‍ය කාන්තාවක් කියන්නේ ඕන කෙනෙක් එක්ක hina වෙලා කතා කරලා මේ සාමාන්‍ය විදිහට ගමන් කරන කෙනෙක්. එතකොට මේ චරිත දෙක වෙන් වශයෙන් ගත්තේ ඒ චරිතයේ මිතුරු කොටස ලලනෝපචාරී සංලාපයන්ට ඇහුම්කන් දෙන
අන්දම ගැන. ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් හෝ කිසිවක් නැතුමුනේ. මැටිල්ඩට මේවා කිසිම දෙයක් තිබුණේ නැහැ. මැටිල්ඩට මේ කිසි දෙයක් තිබුණේ නැහැ. හැබැයි මේ නැති වුණාට ඒ සියලු දෙයක් ගැනම අනුරාගයක් ආසාවක් ඇති වුණා. බලවත් ප්‍රීතිය හා සොම්නසින් උද්දාමු නැටුවායි. ඒ කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ පිය සම්භාෂණයට ගියාට පස්සේ අර සියල්ල යටපත් කරගෙන ඉහළ තලයේ කාන්තාවක් වගේ බොහොම උද්දාමයෙන් නැටුවා. ඊළඟට කාන්තා හදවතට තරම් රස බරවන පූර්ණ විජයග්‍රාහී හැඟීමින් යුතුව ඈ බැලුවන් හදවත් තුළ දැල්ලු ලාල්සාවත් සෑම අතකින්ම තමා කරා ගලා ආශ්චර්ය ආස්ලාදය අහල පහල හිටපු අය එයා කෙරෙහි දක්වපු බැල්ම ගැන එයා හිතින් සතුටු වුණා. ඒ ගැන එයා ආඩම්බරයක් වුණා. එයා හැම වෙලාවෙම හිතපු සිතවිල්ල එතනින් පෙන්වුම් කරා. රූප సౌందර්ය පිළිබඳ ආඩම්බරයක් එයා තුළ ඇති වුණා. ආනන්ද ප්‍රවාහගලින් ඊටාම සතුටින් එයා නටන්න පටන් ගත්තා. මෙන්න මේ අවස්ථා හා සිද්ධි පාඨක සිතේ ඇති වෙන්නේ චිත්ත රූප. එතකොට අර චිත්ත රූප මැවෙන හැටි බැලුවයින් පස්සේ ආරාධනා පත්‍රය ගෙනාපු හැටි ඔන්න සිතවිල්ලක් හැටියට පෙන්වුම් කරන්න පුළුවන්. ඊළඟට මේ මැටිල්ඩා පොරස්ටේ මහත්මිය හමු වන අවස්ථාව. ඒ දෙන්න ගිහිල්ලා අපි චිත්ත රූප මැවෙනවා. අර විශාල දේවල් ඔක්කොම ටික යාගේ මාල මුදු කරාමු ටික තියලා ඕන එකක් තෝරගන්න කියනවා. ඉතින් අපිට පේනවා මෙහෙම ලොකු මාල තියෙනවා, පොඩි මාල තියෙනවා. ඒ හැම එකම මැටිල්ඩා ප්‍රියසාදී ප්‍රීති වෙන අවස්ථාව. ගිහිල්ලා බොහොම සතුටින් නටන හැටි. බොහොම අර මේ නැටුම් නටන හැටි අමාත්‍යවරයාත් මෙයාගේ අතින් අල්ලගෙන නටනවා. ඒ ආපු අයත් නටනවා. එයාට බලාපොරොත්තු වෙච්ච දේ සියල්ල ලැබුණා. අවසානයේ පොරස්ටියර් මහත්මිය හමු වෙනවා. අවසානයේ පොරස්ටියර් මහත්මිය හම්බ වෙනවා. මොන වගේ තැනකදීද? මෙයා කඩේක සේවය කරනකොට අන්න එතනදී තමයි පොරස්ටියර් මහත්මිය හම්බ වෙන්නේ. ඔන්න ඒ කොටස තමයි දැන් අපි දකින්නේ. මැටිල්ඩා ඔයා මෙහි අනේ මැටිල්ඩා මොකද මේ වාට සිද්ධ වුණේ? ඔයා මෙහෙද වැඩ කරන්නේ? අනේ කියන්නකෝ. හොඳයි. ඔන්න මැටිල්ඩට අවසානයේ මොකක්ද වෙලා තියෙන්නේ? ඔක්කොම දේවල් නැති වෙලා. මැටිල්ඩා දුක් විඳිනවා. එයා අවසානයේ පොරස්ටියන් අනේ මම දුන්නේ දා ඉමිටේෂන් මාලයක්. මෙච්චර වටිනා එකක් නෙවෙයි. ඒක ඉමිටේෂන් මාලයක් කියලා. එතකොට තමයි දැනගන්නේ බලවත් කම්පනයකටපත් වෙනවා. අනේ මගේ අසරණ මැටිල්ඩා. ඒ මාලේ බොරු දියමන්ති මාලයක්. හොඳටම වුණත් ප්‍රෑන්කු 500ක් වටි. ඔන්න ඔතනින් තමයි කතාව අවසන් වෙන්නේ. ප්‍රෑන්කු 500ක් වටින මාලයක් වෙනුවෙන් මුළු ජීවිතයම ස්වාමියාත් බිරිඳත් දුක්ඛිත භාවයට පත් කරපු කතාව ඔවුන්ගේ නොසලකිල්ලත් අදිසුකෝපභෝගී ජීවිත ගත කිරීමේ ආශාවත් ජීවිතයේ අතෘප්තිමත් භාවයක් නැති ලැබෙන දේන් තෘප්තිමත් නොවීමත් තමයි මේ ජීවිතයේ මෙච්චර අසරණ වෙන්න හේතු වෙච්ච කතා ප්‍රවෘත්තිය. හොඳයි. ඔන්න බණ්ඩාරස අද පැහැදිලි කළේ අපිට ගීතමෝපසංගේ දියමන්ති මාලය කෙටි කතාව. අර මම මුලින් කියපු කාරණය ජීවිතේ මේ සාහිත්‍යයත් එක්ක ගත කරන මිනිස්සු කවදාවත් අභියෝග වලට බය වෙන්නේ නැහැ. අභියෝග තුලින් පරාජිතව බවට පත් වෙන්නේ නැහැ. මොකද මේ හැම කතාවකම අපිට ජීවිත අවබෝධයට මොකක්ම හෝ යමක් ලබා ගන්න තියෙන නිසා. හොඳයි. අපි තවත් දවසක ජාතික පාසලෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තවත් විශේෂ දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල ආචාර්යතුමන් විජයරත්න බණ්ඩාරස අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට.
එහෙමනම් අපි තවත් දවසක ජාතික පාසලෙන් හම්බෙමු. අයිබෝන්.